right ගැටළු අංකයේ 30 තියෙන්නේ මේ කෝණය දීලා තිනවා ඇල්ෆා කියලා මේ කෝණය දීලා තිනවා තීටා කියලා මෙතන P මෙයා Q මෙයා R මෙයා S මේ කොණයන්ස 90ක් කියලා දීලා තියෙනවා. එහෙනම් sin alpha sin theta සඳහා ප්‍රකාශන ලියන්නයි තියෙන්නේ. අපි දන්නවා sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් සම්මුඛ පාදය මෙන්න මෙයාගේ ආයේ මේකේ වැඩි කට් වෙනවා එනවා යනවා right sin alpha r බෙදීම is sin theta r බෙදීම is හැබැයි කර්ණීය අවස්ථා දෙකේ එකිනෙකට වෙනස් වෙනවා right අපි එමු ඊගාවට ඒකේ දෙවෙනි කොටස හදපු නැතිව හදන්න ලියා ගන්න h වල අගය 30 සෙන්ටිමීටර නම් h වල අගය 30 සෙන්ටිමීටර නම් ඇල්ෆා කියන්නේ 30යි නම් ඇල්ෆා කියන්නේ අංශක 30යි නම් PS වල අගය අහනවා දැන් මෙතෙන්දී අපිට ඕනනම් මේ කර්ණේ හොයලා ඒකෙන් මෙයා හොයාගන්නත් පුළුවන් PS නේ හොයන්න තියෙන්නේ අපිට PS තමයි හොයන්න තියෙන්නේ එහෙම නැත්නම් කෙලින්ම ලියන්න පුළුවන් sin cos tan කියන ත්‍රිකෝණමිතික අනුපාත තුනෙන් එකක් ලියන්න පුළුවන් දැන් අපි මෙතන ලියුවොත් මේ සම්මුඛ පාදය මේ තියෙන්නේ බද්ධ පාදය PS කියන්නේ එහෙනම් මට ලියන්න පුළුවන් tan ටික නැත්නම් tan alpha සමාන වෙනවා සම්මුඛ පාදය කියන්නේ h බෙදීම බද්ධ පාදය ps බද්ධ පාදය ps එහෙනම් tan alpha කියන්නේ tan ටික h කියන්නේ 30 සෙන්ටිමීටර මෙන්න PS දාන්න බලන්න tan t අගේ කීයද කියලා පොඩ්ඩක් ඔයගොල්ලෝ පාඩමේ රැඳිලා ඉන්න බෑ tan t කියන්නේ කීයද මූල 3යිද කයට මූල 3යිද tan t මේ සිග්නල් වල අවුලක් තියෙනවා කට් වෙනවා එනවා යනවා tan t කියන්නේ එකයට මූල 3යි සමානයි 30 සෙන්ටිමීටර බෙදීම PS එහෙනම් මෙතනින් එනවා PS සමානයි මූල 3 මෙයාගෙන් අඩු වුණාම 30යි මූල 3යි එහෙනම් PS කියන්නේ 30යි මූල 3යි PS කියන්නේ 30යි මූල 3යි හදමු නේ 30යි පොඩ්ඩක් හදාගන්න අපි බලමු ඊගාව කොටස RQ කියන්නේ මෙතන 20යි මූල 3 වෙන්න ඕන. RQ කියන්නේ මෙන්න මෙයා 20යි මූල 3. එතන මූල 3 වැදිලා නැහැ. RQ කියන්නේ 20යි මූල 3 නම් T ඩබල් අගෙනවා.
එහෙමනම් මේ තියෙන්නේ කර්ණය මේ කෝණයත් එක්ක සලකපුවම මේ තියෙන්නේ සම්මුඛ පාදය. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙතන සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. මේ තියෙන්නේ සම්මුඛ පාදයේ මේ තියෙන්නේ කර්ණය. එහෙනම් අපි ලියනවා සකනෙන්නේ නම් sin θ. සම්මුඛ පාදයේ ගිය h කියන්නේ 30යි. කර්ණය මූල 20යි මූල 3. 20යි මූල 3. එහෙනම් මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. එහෙනම් sin θ සමාන වෙනවා 3 බෙදීම 2යි මූල 3ට. එහෙනම් θ කියන්නේ sin inverse 3 බෙදීම 2යි මෙන්න මේ යගේ තමයි. මේක සුළු කරලා ආයෙ හොයන්න අවශ්‍යතාවයක් නැහැ. මොන ඔය ආකාරයට උත්තරේ තියන්න. හදමු නැති අය හදාගන්න. වැරදි දින අය නිවැරදි කරගන්න. හදමු නැති අය ගාන හදාගන්න. විසි 21 වෙනිදා රට සාමාන්‍ය විදියට විවෘත කරොත් අපිට සාමාන්‍ය ටියුට් ටික IMS එකෙන් සහ ගෝල්ඩන් කී එකෙන් තියන්න පුළුවන්. එතකොට බල සංප්‍රයුක්තයේ ටියුට් එකයි බල විභේදනයේ ටියුට් එක හම්බෙච්ච නැති යටේ මොනොත් දෙන්න බල සංප්‍රයුක්තයේ ටියුට් එක තමයි ඊගාවට කරන්නේ. ඒක දැනට ටයිප් කරන්න දාලා තියෙන්නේ. ඒක බොහෝ වෙලාවට හෙට දිහාට හම්බ වෙයි ටයිප් කරලා. හරි. අපි එනවා එහෙනම් ඊගාව ගන්න. නැවක කතන්දරයක් තියෙනවා. ඇඩලොන්ගේ දිස්ස. මුහුදේ නමත ඇති යාත්‍රාවක නැංගරුව නෙමෙයි ඒක නැංගරුම වෙන්න ඕනේ. සිරසට අංශක දෙකකින් ආනතව ඇත. එහෙනම් මෙන්න නැව. මෙන්න නැංගරුම. මෙතන කෝණේ අංශක කීයද? 30. එහෙනම් මෙයා මීටර 45ක් දිගයි මේ කේබල් එක. අපෙන් අහනවා මුහුදු මට්ටමේ සිට මුහුදු පතුලට දිග. එහෙම නැත්නම් උස. මෙන්න මේ උස. මම ගන්නවා එක h කියලා. right. එහෙමනම් අපිට ලියන්න පුළුවන්. මේක ත්‍රිකෝණයක යන්නේ. මොකක් හරි ගැටලුවක් වෙනවා වගේ. මගේ මයික් එක ඔන් වෙලාද? right. එහෙමනම් මෙන්න මේකනේ අපිට හොයන්න දෙන්නේ. මෙන්න මේ උස තමයි හොයන්න දෙන්නේ. හරි එහෙමනම් අපිට ගන්න පුළුවන්. උත්තර හොයපු අය දාන්න බලන්න කීයද කියලා. මේ දෙන්නේ කර්ණය මේ දෙන්නේ බද්ධ පාදය. මේ කර්ණය මේ බද්ධ පාදය. එහෙමනම් අපිට ලියන්න පුළුවන් කර්ණය බද්ධ පාදයේ බද්ධ පාදයේ කර්ණයයි ගන්න. එහෙනම් අපි ලියනවා cos 30. බද්ධ පාදයේ h කර්ණය කීයද? 45යි. කර්ණය 45යි. 30යි මූල 3යි කියලා ඉල්ල දෙන්න. එහෙනම් cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. h බෙදීම 45. එන h වල ගේනවා 45යි මූල 3
බෙදීම 2. මෙහෙමනේ ආවේ. ඔව් 45 දෙකෙන් බෙදිච්චාම 22.5යි මූල 3යි. එහෙම නැත්නම් 45යි මූල 3 බෙදීම 2යි. උස නිසා මීටර. බලන්න සාරංග වැරදුනේ කොතනද කියලා. වැරදිච්ච පොඩ්ඩක් බලලා නිවැරදි කරගමු. 45යි මූල 3 බෙදීම 2යි. වැරදුනායි පොඩ්ඩක් හදාගමු. right එමු බලන්න එහෙනම් ඊගාව ගන්න. ගැටළු අංකය 32. සුළඟින් කැඩුණු ගසක උස කොටස උඩ කොටස බිම හා අංශක 30ක කෝණයක් හදනවා. ගස් වේම උලකට කඩා වැටෙනවානේ මේ දවස්වල වැස්සනේ. ඔන්න මෙන්න ගහ. මෙතනින් කඩා වැටලායි තියෙන්නේ මේ විදිහට. සුළඟින් කැඩුණු ගසක උඩ කොටස බිම හා අංශක 30ක් අතර. එහෙනම් මේකනේ පොළව. මෙතන තමයි අංශක 30. මුදුන බිම ගෑවෙන ස්ථානයේ ගස පාමුල සිට මීටර 10ක් දුර. එදිනම් මෙතෙන්ට මීටර 10ක් දුර. ගහේ උසහන. right උත්තර 10යි මූල 3යි. දෙන්නෙක් දාලා දෙන උත්තර 10යි මූල 3යි. right අපි ගත්තොත් එහෙම මෙන්න මේ කොටස x කියලා. අපිට ලියන්න පුළුවන් මේක ඍජුකෝණික ත්‍රිකෝණයක් නම් ඔන්න විභේදනය කියන එක x වාරයක් cos 30 කියන්නේ කීයද? 10යි. x වාරයක් sin 30 තමයි මම ගන්නවා මෙතන උස h කියලා. එහෙනම් ගසේ උස වෙන්නේ මොකද්ද? ගහේ උස කියන්නේ මේ කැලේ උස විතරක් නෙවෙයි. මේ නම් මේ ගහ ගෙලින් තිබ්බ ගානේ මේ කඩා වැටලා තියෙන්නේ. එහෙනම් ගහේ උස කියන්නේ h ධන x. ගහේ උස කියන්නේ h ධන x. මේක ලියන්න පුළුවන් අපිට sin තිය සම්මුඛ පාදයේ බෙදීම කාරණය. නැත්නම් මේ tan තිය සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය සම්මුඛ පාදයේ බෙදීම කාරණය. ඕම ලියන්නත් පුළුවන්. හැබැයි මේක ඊට වඩා ලේසි නේද? මේ x කියන්නේ x වාරයක් cos 30 කියන්නේ 10යි. මෙයා මේ පැත්තට විභේදනය කරන්නත් පුළුවන්. අපි බ්‍රහස්පතින්දා සෙන්සුරාදා ක්ලාස් එකේ කරේ. මෙයා මේ පැත්තට විභේදනය කරොත් cos විභේදනය, මෙයා මෙහෙට විභේදනය කරොත් sin විභේදනය. එහෙනම් මම ලියනවා x වාරයක් cos 30 සමාන වෙනවා 10යි. එහෙනම් x ලගේ කියන්නේ cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි සමානයි 10යි නම් x ලගේ නවා 10 වරක් 2 20 බෙදීම මූල 3. 20 බෙදීම මූල 3. right එහෙනම් x ලගේ හොයාගන්න. මම තව විතර ගන්නද? මම ගන්නම්. හරි මම ගන්නම්. x ලගේ එනවා 20 බෙදීම මූල 3. x ලගේ 20 බෙදීම මූල 3. දැන් අපි h කියලා ගත්තොත් එහෙම x සමාන වෙනවා
x වාරයක් sin තියෙනවා. h කියන එක සමාන වෙනවා x වාරයක් sin තියෙනවා. එහෙනම් x වාරයක් sin තියෙනවා. දැන් x කියන එක අපි හෙව්වා. කීයද යා? 20 බෙදීම මූල 3යි. බලන්න x වලගේ ඉන්නේ 20 බෙදීම මූල 3යි. එහෙනම් 20 බෙදීම මූල 3. sin දෙක කියන්නේ භාගය. එහෙනම් දෙවරක් නම් 10 බෙදීම මූල 3. 10 බෙදීම මූල 3. ඔන්න එකපාරින්ම අපි මෙන්න මේ පාදයේ විභේදන සංරචක දෙක සැලකුවා. මේ පැත්තට සිරස් විභේදනය, මේ පැත්තට තිරස් විභේදනය. විභේදන සංරචක දෙක සැලකුවා. එහෙම නැත්නම් මෙතන ලිව්වනම් ලියන්නේ සම්මුඛ පාදයේ බෙදීම මධ්‍ය පාදයේ tan ලියන්න පුළුවන්. මම මේ පාදයේ x කියලා අරගෙන x මෙහෙට cos තිය ගත්තා, x මෙහෙට sin තිය ගත්තා. දැන් බලන්නකෝ මුළු ගසේ උස කියන්නේ h ධන x. ගසේ උස කියන්නේ h සමානයි ගසේ උස සමානයි h ධන x. ඒ x වලගේ අපි එවුවා කීයද? 10 බෙදීම මූල 3. x වලගේ කීයද? 20 බෙදීම මූල 3. පොදු වරේ මූල 3 10යි 20යි කියන්නේ 30යි. 30 ලියනවා මම 3 වැඩි කිරීම 10 කියනවා. බෙදීම මූල 3. මේ 30 කියන එක ලිව්වා 3 වැඩි කිරීම 10 බෙදීම මූල 3. මේ 3 කියන එක ලියනවා මූල 3 වැඩි කිරීම මූල 3. වැඩි කිරීම 10 බෙදීම මෙන්න මූල 3. මම මේක මෙතෙන්ට ගන්නම්. දැන් මේ මූල 3 මේ මූල 3 කැපිච්චාම 10යි මූල 3යි මීටර. එහෙනම් ගහේ උස වෙනවා 10යි මූල 3යි මීටර. හදමුනේ තියේ හදාගමු. මම මේ සමහරක් අයට කිව්වා මැසේජ් දාන්න කියලා මේ අමාරු කොටස් කියලා දෙන්නම් කියලා. පෑන් තින්ත හම්බුනේ ඊයේ හවස. ඒ හින්දා මේ ඉරිදා සෙනසුරාදා ඉරිදා දවස් දෙකන මම මේ බැරි අයට පොඩ්ඩක් ආයෙ මට මැසේජ් එකක් දාන්න. මේ මං ආයේ කොටස් ටික කියලා දෙන්නම්. පහු වෙලා ආපු අය ඉන්නවනේ. මොකද චින්ත නැතුව කිසි දෙයක් කරන්න බැරි කමයි තිබ්බේ. චින්ත බෝතල් 10ක් ගෙන්න ගත්තා. ඒ හින්දා දැන් චින්ත තියෙනවා බය නැතුව ලියන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මැසේජ් එකක් දාන්න, වොයිස් මැසේජ් එකක් දාන්න. වොයිස් මැසේජ් එකක් දාන්න මේ කොටස් ටික කරගන්න පුළුවන් වෙලාවක් කියන්නේ කියලා. එතකොට මම කෝල් එකක් දීලා ටයිම් එක arrange කරගන්නවා. දැනට මම ඔහම කියලා දැනට අමා විතරයි පොඩි හරි සපෝට් එකක් ගත්තේ අහලා තේරෙන්නේ නැති දෙයක්. අනිත් අය ඇහුවේ නැහැ. හිතේ තියන් ඉන්න එපා. මේවා ගැටලු මුලින් ඉඳලාම निराකරණය කරගෙන යන්න. දැන් ඔයගොල්ලන්ට වාර විභාගයේදී පන්තියේ පළවෙනි 5 දෙනා අතර රැඳෙන්න උත්සාහ කරන්න. පළවෙනි 5 දෙනා අතර හිටියොත් අනිවාර්යයෙන්ම කැම්පස් යනවා. දැන් පළවෙනි 25 දෙනා අතර හිටියා කියලා කැම්පස් යනවා එක තහවුරු කරන්න අමාරුයි. පළවෙනි 5 දෙනා අතර ඉන්න. ලංකාවේ කැම්පස් එකට නැත්නම් පිටරට කැම්පස් එකට යන්න හරි හොඳ රිසල්ට් එකක් තියෙනවා. පිටරට ඒ වලට යන්න නම් සල්ලි ගෙවන්න ඕනේ. නමුත් ලංකාවේ මුදල් ගෙවලා කරන එකට එක එකක් සඳහා 125ක වට්ටාවක් හම්බ වෙනවා ඔය SLT කැම්පස් එකේ. 125ක් යන්නේ ලක්ෂ 7ක් 12ක් අතර ප්‍රමාණයක්. ලක්ෂ වලින් එන්න හොඳට මේ ටික තහවුරු කරගන්න. right ගාන හදපු නැති අය පොඩ්ඩක් ගාන හදා ගන්න.
right අපි එමු එහෙනම් ඊගාව ගන්න. right මම ආයි ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. right මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා. ගොඩනැගිල්ලක රෝද පුටු වලින් පැමිණෙන ඇයට ඇතුළු වීම සඳහා ආනත තලයේ එයක් යොදා ඇති අවස්ථාව රූපයේ දැක්වෙනවා. ආනත තලයේ අංශක 30ක්ද පඩියේ උස සෙන්ටිමීටර මෙතන 75ක් 15ක් කියලා මෙතන 75ක් තියෙනවා. සෙන්ටිමීටර ගමු අපි 75ක් කියලා නේ. සෙන්ටිමීටර 15ක් කියන්නේ පොඩි උසක් නේ. අඩි භාගයක් නේ මොන. එතන ගමු සෙන්ටිමීටර 75ක් කියලා. එතකොට අඩි 3මාරක් විතර උසයිනේ. ආනත තලයේ ඔස්සේ දොරටුවට දුර. මෙන්න ආනත තලයේ ඉඳලා දොරටුවට දුර. ආනත තලයේ සිට දොරටුවට දුර. ආනත තලයේ පිවිසෙන ස්ථානයේ ගොඩනැගිල්ලේ සිට තිරස් දුර. පොඩ්ඩක් ඉන්න. ආනත තලයේ ඔස්සේ දුර කියන්නේ මෙන්න මේ දුර. ඒ කියන්නේ මේක කර්ණයේ දුර. ඊගාවට ආන්නේ මෙන්න මේ දුර. right මෙන්න මේ විදිහටයි තියෙන්නේ. මෙතන අංශක 90ක් වෙනවා. මෙතන 30යි. ඊට ගත්තේ 15 කියලාද ගත්තේ 75 කියලා. උත්තරේ 150 සෙන්ටිමීටර. මෙතන 75 සෙන්ටිමීටර. මම 75 කියලා ගන්නවා. එහෙනම් ආනත තලයේ ඔස්සේ දොරටුවට දුර කියන්නේ මෙන්න මේ දුර. කවුරු හරි රෝද පුටුව තල්ලු කරගෙන යනවා නම් ඒ තල්ලු කරගෙන යන්න මේ දුර ප්‍රමාණය යහන්නේ. right එහෙනම් අපි මේ දුර දන්නවනේ. මේක x කියලා ගත්තොත් x වරක් sin 30 මේ පැත්තට එන්නේ. x වරක් sin 30 තමයි මේ පැත්තට එන්නේ. x වරක් cos 30 තමයි මේ පැත්තට එන්නේ. එහෙනම් පළවෙනි කොටස ආනත තලයේ ඔස්සේ දුර. පළවෙනි කොටස එන්නේ ආනත තලයේ ඔස්සේ දුර. එහෙනම් ඒක ගන්නවා x වරක් මොකද්ද? මේ පැත්තට ගන්නවා x වරක් sin 30. මෙයා මෙහෙට විභේදනය කරොත් x වාරයක් cos 30. එහෙනම් x වරක් sin 30. එහෙනම් x වල sin 30 තමයි මේ පැත්තට දෙන්නේ. මේ පැත්තට x වල cos 30. එහෙනම් x වරක් sin 30 කීයද සමාන වෙන්නේ 75ට. x වාරයක් sin 30 කියන්නේ කීයද 75. හරිනේ. එහෙනම් sin 30 ගේ භාගය සමානයි 75යි මෙතන සෙන්ටිමීටර. 75 දෙකෙන් වැටුනම x වල ගේනවා 150 සෙන්ටිමීටර. x වල ගේනවා 150 සෙන්ටිමීටර. x වල ගේ 150 සෙන්ටිමීටර. right දෙවෙනි කොටස. එහෙනම් මේ දුර මම ගන්නවා y කියලා. ඕගොල්ලෝ මොකක් හරි එකක් ගත්තට කමක් නැහැ. මේ දුර ගන්නවා y කියලා. එහෙනම් x වාරයක් මෙයා මේ පැත්තට විභේදනය වෙනවා. x වාරයක් cos 30. සමාන වෙනවා කීයද? y කියන දුරට මෙන්න මේ දුරට. x වාරයක් cos 30 සමානයි y. එහෙනම් x cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. සමානයි y.
අපි x වලගේ දන්නවා කීයද 150යි. එන 150 දෙකෙන් බෙදිච්චාම 75යි. එහෙනම් 75යි මූල 3යි සෙන්ටිමීටර සමානයි y. එහෙනම් මේ පඩිපෙළේ ඉඳලා බිල්ඩින් එකට දුර 150යි මූල 3යි සෙන්ටිමීටර. 150යි මූල 3යි සෙන්ටිමීටර. එයි හදපු නැති අය හදාගන්න. ඒක එච්චර අමාරු ගණන් නෙවෙයි. අපි ඉරිදා කරන බලය පාඩමේ දෙවෙනි කොටස පොඩ්ඩක් අමාරු කොටසක් එන්නේ. පළවෙනි කොටසේ මොන හරි බැරි දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වොයිස් මෙසේජ් එකක් දාන්න. දැන් තින්ත තියෙනවා. එන ගැටලුවක් නැහැ. අනිවාර්යයෙන්ම දාන්න වොයිස් මෙසේජ් එකක්. මම එතකොට ඒ අය වෙනමම ලියලා තියලා හදා ගන්නම් කරන්න ඕනේ පිළිවෙල. ඒකලා ඔයගලන්ට සිකුරාදා සෙනසුරාදා හෙටයි අනිද්දායි අතුරේ ඒ කොටස කියලා දෙන්න. ගන්න හදපුනේ දිහා හදා ගන්න. right එමු බලන්න ඊගාව ගන්න එහෙනම් right අපි නෝ ඊගාව ගන්න ත්‍රිකෝණයක වර්ගඵලය හොයන විදිය බලන්න ඒකේ ක්‍රම දෙකක් තියෙනවා ත්‍රිකෝණයක වර්ගඵලය සෙදෙන්න ක්‍රම දෙකක් දාලා තියෙනවා right ඔයගොල්ලෝ දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ O level පන්තියේදී කොහොමද කියලා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගයක් ආධාරක පාදයේ වැඩි කිරීම වර්ගඵල. ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බක උස. එහෙනම් ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයක් ආධාරකය වැඩි කිරීම ලම්බක උස. right. එහෙමනම් ලියමු කොටුව ඇතුලේ මෙන්න මේ කොටුව ඇතුලේ ලියන්න වර්ගඵලය සමානයි භාගයක් ආධාරකය වැඩි කිරීම ලම්බක උස. භාගයක් ආධාරකය වැඩි කිරීම ලම්බක උස. භාගයක් ආධාරකය වැඩි කිරීම ලම්බක උස. එහෙනම් මේ සමීකරණයට අනුව වර්ගඵලය සමානයි භාගයක් ආධාරකය වෙන්නේ කීයද a ආධාරකය වෙන්නේ a ලම්බක උස කීයද h එහෙනම් මෙන්න ත්‍රිකෝණයේ වර්ගඵලයේ භාගයයි ah වර්ග සෙන්ටිමීටර හෝ වර්ග මීටර භාගයයි ah වර්ග සෙන්ටිමීටර හෝ වර්ග මීටර ත්‍රිකෝණයේ වර්ගඵල ඔක ඔයගොල්ලෝ දන්නවා right අපි දැන් එන්නේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන දෙවෙනි ක්‍රමයට ත්‍රිකෝණයක වර්ගඵලය හොයන දෙවෙනි ක්‍රමයට තමයි එන්නේ
ත්‍රිකෝණයක සම්මත අංකණය දන්නවා අපි දැන් මොකක්ද කියලා. හරි. මෙයා A මෙයා B මෙයා C නම් මේ ශීර්ෂ තුන මේ A කෝණය මේ B කෝණය මේ C කෝණය. හරිනේ. හරි. දැන් මෙන්න මේ ත්‍රිකෝණයේ සම්මත අංකණයෙන් නම් කරොත් මෙයාගේ සම්මුඛ පාදය මේ කෝණේ ඉස්සරහින් තියෙන පාදය එයාගේ සම්මුඛ පාදය මම නම් කරනවා සිම්පල් A විදියට. කැපිටල් අක්ෂරයේ සිම්පල් අක්ෂරය. මේ පාදේ B නම් මෙයා නම් කරනවා සිම්පල් B. මෙයා නම් කරනවා සිම්පල් C. හරි ත්‍රිකෝණයේ අංකණය කරගන්නකො සම්මත අංකණය. ත්‍රිකෝණයේ සම්මත අංකණය නම් කරගන්න. හරි මේ ත්‍රිකෝණය අපි වර්ගඵලය ගත්තොත් එහෙම මම මේක කියන්නම් ඉස්සලා හොඳට අහගෙන ඉන්න මතක තියාගන්නත් දේසි. මේ ත්‍රිකෝණීය වර්ගඵලය සමානයි මන් ලියනවා භාගයක්. මන් තෝරා ගන්නවා පාද දෙකක්. AB තෝරා ගන්නවා. එහෙම නැත්නම් BC තෝරා ගන්නවා. එහෙම නැත්නම් AC තෝරා ගන්නවා. මම වර්ගඵලයේ අවස්ථා තුනක් ලියනවා. හොඳට බලන් ඉන්න. එහෙනම් වර්ගඵලයේ භාගයක් ඉස්සෙල්ලා ගත්තේ මොකන්ද වර්ගඵලයේ සමානයි භාගයක් ආධාරකයේ වැඩි කිරීම ලම්බක උස මේකත් ඒකම තමයි අපි පොඩි ඔයගොල්ලෝ මේක කල් කරගත්තේ නැති දෙයක් වර්ගඵලයේ සමානයි භාගයක් ආධාරකයේ වැඩි කිරීම ලම්බක උස එහෙනම් මෙතන භාගයක් දැන් මම තෝරගන්නේ පාද දෙකක් මම කැමති පාද දෙකක් තෝරගන්න මම තෝරගන්නවා මෙතනින් A සහ B කියන පාද. එහෙනම් භාගයක් AB. ඔන්න මම තෝරගත්ත පාද දෙක භාගයක් ඕනෑම ත්‍රිකෝණයකට මේක වළංගු. භාගයක් AB තෝරගත්තා. එතකොට AB පාද අතර තියෙන කෝණය මොකක්ද මෙතන? C. මේ AB පාද දෙක අතර තියෙන කෝණය මොකක්ද? C. එහෙනම් මෙන්න මේ කෝණයේ sin නගය ගන්න. එහෙනම් භාගයක් AB sin C. තෝරා ගන්නා ලද පාද දෙක අතරමැදි වූ කෝණයේ sin නගය. එහෙනම් AB පාද දෙක ගත්තොත් අතරමැදි කෝණය මොකද්ද? C. එහෙනම් ත්‍රිකෝණීය වර්ගඵලය සමානයි භාගයක් AB sin C. එහෙනම් ගත්තොත් එහෙම ත්‍රිකෝණීය වර්ගඵලය මම ගන්නවා AC. මේ දෙන්න. එහෙනම් AC ගත්තොත් මෙතන කෝණය මොකද්ද? B. එහෙනම් භාගයක් AC ගත්තොත් sin මොකද්ද? මැද තියෙන කෝණය B. sin B. භාගයක් AC නම් sin B. ඊළඟට ගන්නවා වර්ගඵලය මම ගත්තා AB ගත්තා AC ගත්තා දැන් ගන්නවා BC. ඒ මොනවද මොකක්ද දෙන්නේ? අතරමැදි කෝණය sin A. ඔන්න ත්‍රිකෝණයක වර්ගඵලය හොයන දෙවෙනි ක්‍රමය. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන දෙවෙනි ක්‍රමය. බලන්න එනම් ඔයගොල්ලෝ කොටුව ඇතුලේ පළවෙනි එක ලියාගෙන අමතර කාරණා විදිහට කරු ලකුණු දෙකක් දාලා මේ යටින් දෙන්න එකක් ලියාගන්න මෙතන ඉඩක් තියෙනවා. අන්න එතන. සාධනය කියන තැන මේ රූල් ටිකේ නෙමෙයි. මේ මෙතන පොඩි ඉඩක් තියෙන්නේ අන්න එතනයි ලියන්නේ. භාගයක් AB sin C භාගයක් AC sin B
භාගයක් BC sin A. මෙන්න මේ ආකාරයට එයි. මම දැන් මේක ඔප්පු කරන්නයි ලැහැත්ති පොඩ්ඩක්. right අපි ලකුණු කරොත් මෙයා A නම් මෙයා එයාට සම්මුඛ පාදේ මෙයාත් සම්මුඛ පාදේ. මෙයා B මෙයා C. මේ පාදේ ගත්තොත් මේ ලොකු ත්‍රිකෝණය සලකලා මෙයා A මෙයා B මෙයා simple C. right ඔය ආකාරයට අපිට ABC ත්‍රිකෝණයේ ටික සලකලා ලියා ගන්න පුළුවන්. හරි නේද එතකොට? right then මෙන්න මේ පාදය ගත්තොත් මේ පාදයෙන් මෙයාගේ දිග ලියන්න පුළුවන්. මේ පාදේ අරගෙන මේ පාදයෙන් මෙයාගේ දිග ලියන්න පුළුවන්. මම ගන්නම් මේ විදිහට. මෙයා ගත්තොත් B මෙහෙට ගත්තොත් cos A. මේ කෝණයේ cos වගේ. B cos A. මෙයා මෙහෙට ගත්තොත් B sin A. B මේ පාදේ මෙන්න ගත්තොත් sin A. මොකද මෙයා විභේදනය වෙනවා මේ ආකාරයට. මෙහෙම තියෙන එක මේ පැත්තට විභේදනය වෙනවා. මෙයා මෙහෙට විභේදනය වුණොත් B cos A. මෙයා මෙහෙට විභේදනය වුණොත් B sin A. එහෙනම් මම මෙන්න මේ CD කියන පාදේ ලියන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි B sin A කියලා ලියනවා. ඔය එක විදියක්. අපිට මේ CD පාදයේම දිග ලියන්න පුළුවන් මේ අවසලකව. ඒ වුණත් මෙයා ගත්තොත් A cos B මේ පැත්තට A sin B මේ පැත්තට. A cos B මේ පැත්තට A sin B මේ පැත්තට. එහෙනම් මම ලියනවා A මෙහෙට ගන්නවා මෙයා sin B. ඔන්න CD පාදේ ලියන්න පුළුවන් ආකාර දෙකම ලියන්න එපා මොකද බලන්න. අපි දන්නවා ත්‍රිකෝණීය වර්ගඵලය සමානයි. භාගයක් ආධාරකයේ වැඩි කිරීම ලම්බක උස. ලංකාවේ ඔන්ලයින් කරන්නේ නැහැ කිය ඉස්කෝලේ ගුරුවරුන්ට බනිනවා. දැන් අනුම කරන මිනිස්සුන්ටවත් නෙට්වර්ක් පාසුකම් නැහැ. දැන් මම මේ කරන්නේ SLD ෆයිබර් ලයින් එක හරහා. පන්තියක් කරන්න ගියාම 4-5 සැරයක්වත් කට් වෙනවා. ලංකාවනේ කියලා එක හදා ගන්නයි තියෙන්නේ. ලංකාවනේ කියලා. right එහෙනම් මෙන්න B sin A මෙහාට. B sin A ඒ කියන්නේ CD. එහෙම නැත්නම් ලියන්න පුළුවන් අපිට A sin B මේ පැත්තට. A sin B. එක්කෝ B sin A
එහෙම නැත්නම් a sin b. ඔන්න ආකාර දෙකටම ලියුවා. මම ඔයයි කිව්වේ කටුනානේ ඔයගොල්ලෝ ඩවුන් නැද්ද දන්නේ නැහැ. හරි. අපි දන්නවා වර්ගඵලයේ සමානයි භාගයක් ආධාරකයේ වැඩි කිරීම ලම්බක උස. දැන් මෙතන ලියුවොත් එහෙම භාගයක් ආධාරකයේ වෙන්නේ මොකක්ද? AB. ලම්බක උස කියන්නේ මොකද්ද? CD. මේ ත්‍රිකෝණීය වර්ගඵලයේ එකක්දී භාගයක් ආධාරකය. ආධාරකය කියන්නේ AB. ලම්බක උස CD. එහෙමනම් මෙතන භාගයක් AB වෙනුවට ලියන්න පුළුවන් මොකද්ද? C. AB වෙනුවට ලියන්න පුළුවන් C. CD වෙනුවට මේ දෙකෙන් එකක් ලියන්න. එහෙනම් මෙතන මෙයා ලියන්න පුළුවන් මෙයා ලියන්න පුළුවන්. එහෙනම් CB sin A. ඔය එක විදියක්. එහෙම නැත්නම් ලියන්න පුළුවන් භාගයක් ආධාරකයේ C. AB කියන්නේ C. CD ලියන්න පුළුවන් තව විදියක් තමයි A sin B. එක්ක මෙහෙම ගන්න පුළුවන් එක්ක මේක ගන්න පුළුවන්. අපි මේක BC sin A කියලා ලියලා මේක AC sin B කියලා ලියාගත්තා නම් හරි. එහෙනම් මේකම ලියන්න පුළුවන් භාගයක් CB කියන එක BC කියලා ලියනවා. මොකද අපිට කියව ගන්න ලේසි වෙන්න. sin A. එහෙම නැත්නම් මෙතන ලියනවා භාගයක් AC sin B. පැහැදිලි මම හිතන විදිහට. එහෙනම් මෙතන සාධනය කියන තැන මෙන්න මෙතන ඉඳ තියෙනවා. අන්න එතනින් ওই ටික ලියා ගන්න. උපසරණේ අවශ්‍ය වෙනස්කම් ටික කරගන්න. ඔයගලන්ට මේ ටියුට් එකයි කෝණ මිනුම් කිරීම ටියුට් එකයි දෙකම එක ටියුට් එකක් විදිහට print කරලා දෙන්නම්. දැනට ලියා ගන්න ওই විදිහට. මේ බැරි වෙලාවත් group එකකින් left වුණාම අත්තරද්දක් වෙලා ඒක දන් කියන්න mistake එකක් වුණා සර් add කරන්න කියලා. එහෙම නැතුව අන්තිමේදී මොකක් හරි අත්තරද්දකින් group එක left වුණාම ඊට පස්සේ සද්දන කරේ ඉඳලා පාඩමක් දෙකක් ගියාට පස්සේ කතා කරලා කියනවා සර් මාව add කරන්න කියලා. එහෙම කරන්න එපා. ඒතකොට මගදී ආයේ පාඩම මිස් වෙනවනේ. එහෙනම් ඕනෑම පාද දෙකක ගුණිතේ වැඩි කිරීම පාද දෙක අතර වූ කෝණයේ sin අගය දෙකෙන් බෙදලා ගත්තාම අපිට එනවා ත්‍රිකෝණීය වර්ගඵලය. මතක තියාගන්නේ භාගයක් AB sin C කියලා. ඒ නැත්තම් ඕනම ආකාරයකට අපිට ඉතින් මතක තියාගන්න පුළුවන්. පොදු ආකාරයේ භාගයක් AB sin C කියලා ගත්තේ. එහෙම නැත්නම් BC sin A, එහෙම නැත්නම් AC sin B. ඕනම ආකාරයකට මතක තියාගන්න පුළුවන්.
right අපි එමු එනම් ඊගාව කොටසට ගැටළු අංකය 34 පැත්තක දිගේ x වූ ඝනකයක් රූපේ දීලා තිනවා PQR ලක්ෂ ශීර්ෂවන ත්‍රිකෝණය අඳුරු කරලා දීලා තිනවා මූණතක විකර්ණයක දිග අහනවා QR විකර්ණයේ දිග අහනවා මූණතක විකර්ණයේ දිග කියන්නේ ඇත්තටම PQ නේ අඳුරු කළ ත්‍රිකෝණයේ වර්ගඵලය අහනවා right අපි උත්සාහයක් දරමු ගාන හදපු අය උත්තර දැම්ම කියලා අමනාපයක් නැහැ දාන්න උත්තර මෙන්න PQ මෙතන විකර්ණය XX පාදයක් X මෙතන මෙන්න මේ විදිහේ රූප සටහනක් තියෙනවා මූල 2x මූල 2x කියලා දානවා අනිත් අයත් හදමු මූල 2x විශ්ව දාලා දිනවා කේශදී දාලා දිනවා අයින්දු දාලා දිනවා ගයිනි දැම්මා හතර දෙනයි සජ්ජන බාණුක අමා right මෙන්න මේ ත්‍රිකෝණයේ ඇන්දොත් එහෙම මම මේ තිත් තියෙන එක වෙන් කළ ගත්තොත් මේ විදියට නේ මෙන්න P මෙන්න මේ පාදේ x මෙන්න q මේකත් x එහෙනම් මෙයා එනවා x වර්ගයේ ධන x වර්ගයේ වර්ගමූල මේ පාදයේ වර්ගය ධන මේ පාදයේ වර්ගමූලය කියන්නේ කර්ණය x වර්ගය කියන්නේ 2x එහෙනම් මේකම ලියන්න පුළුවන් අපිට 2x වර්ගයේ වර්ගමූල එහෙනම් x වර්ගයේ වර්ගමූල x මූල 2x මූල 2x එහෙනම් මෙන්න මෙයා දැන් අපි හොයාගත්තා මූල 2x මූල 2x අපෙන් අහන්නේ QR විකර්ණයේ දිග හොයන්න කියලා ඊගාවට. ඔව් සාරංග දැම්මේ ඉස්සලාම උත්තරේ මූල 3x කියලා. මූල 3x කියලා. ඉෂ දැම්මා මූල 3x.
කේශෙදිත් දැම්මා මූල 3x. දැන් බලන්නකෝ මෙන්න මේ ත්‍රිකෝණය ගන්න. හැමෝම දන්නේ මූල 3x. ධනංජය, සඳිති, දේවින්ද, රියංග, ගයනි, මානුක, මහින්දු ඔක්කොමලා මූල 3x කියන්නේ හරියට. එහෙනම් මෙයා නේද ඔය PQ කියන්නේ. මෙතන කෝණේ අංශක 90ක් වෙනවනේ. එහෙනම් මෙයා මූල 2x. මෙයා ඝනකයේ ඉන්න x. එහෙනම් මෙන්න R. එහෙනම් අපිට එනවා QR සමාන වෙනවා මෙයාගේ වර්ගය මූල 2යි x වර්ගය ධන මෙයාගේ වර්ගය x වර්ගය වර්ගමූලය. හරි දැන් බලන්නකො මේ QR වර්ගමූලය මෙයාගේ මූල ලකුණ වර්ග වෙද්දී මූල ලකුණ නැති වෙනවා. මූල දෙක වර්ග වුණාම 2යි. x වල වර්ගය x වර්ගය. ඊගන්නක මූල 3 වැඩි කිරීම මූල 3 කියලා. මූල 3 වැඩි වුණාම මූල ලකුණ නැති වෙනවා 3යි. ඒ වගේ මෙතන මූල 2 වැඩි කිරීම මූල 2 කියන්නේ 2යි. x වර්ගය. ධන x වර්ගය. 2x වර්ගය x කියන්නේ වර්ගය කියන්නේ ඔක්කොම 3x වර්ගය. එයාගේ වර්ගමූල. 3x වර්ගයේ වර්ගමූල. එහෙමනම් x වර්ගයේ වර්ගමූලය x. මූල 3. මූල 3x. මූල 3x. හදපු නැති කෙනෙක් ඉන්නවනම් හදාගන්න. ඊළඟට අහන්නේ අපෙන් මෙන්න මේ අඳුරු කරපු ත්‍රිකෝණයේ වර්ගඵලය කීයද කියලා. ඒකනේ යන්නේ ඊගාවට. අඳුරු කළ ත්‍රිකෝණයේ වර්ගඵලය. මූල 2යි x බෙදීම මූල 2. එහෙමද දාන්නේ? මට තේරෙන්නේ නැහැ දාන විදිය. අපිට ඒක කෙලින්ම ලියන්න පුළුවන් ඒ නම මොකක්ද? භාගයක් ආධාරකයේ වැඩි කිරීම ලම්බක උස. භාගයක් ආධාරකය ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි. මම වර්ගඵලය කියන්නේ මේ සලකුණ දැම්මේ. භාගයක් ආධාරකය වැඩි කිරීම ලම්බක උස. භාගයක් ආධාරකයේ වැඩි කිරීම ලම්බක උස. එහෙනම් භාගයක් ආධාරකය කීයද? මූල 2යි x. ලම්බක උස x.
එහෙනම් මේක ලියන්න බලන්න අපිට භාගයක් මූල 2යි x වර්ගය. භාගයක් මූල 2යි x වර්ගය කියලා ලියන්න පුළුවන්. මේ දෙක ලියන්න පුළුවන් අපිට මූල 2 වැඩි කිරීම මූල 2 කියලා. දැන් මේ මූල 2කට මේ මූල 2 කපලා අපිට ලියන්න පුළුවන් x වර්ගය බෙදීම මූල 2යි කියන. x වර්ගය බෙදීම මූල 2. සමහරක් අය මෙතනින් උත්තරේ නවත්තලා තිබ්බ ඒත් කමක් නැහැ මම තවදුරටත් පොඩ්ඩක් සුළු කරා. right මම එනවා ඊගාව ගානට. හදපු නැති අය පොඩ්ඩක් ඕක හදා ගන්නකෝ සුළු කිරීමත් එක්කම. ගැටලු අංකය 35. මෙයාගේ පෘෂ්ඨ වර්ගඵලය දීලා තිනවා මේ පාදයක් x කියලා දීලා තියෙනවා. පෘෂ්ඨ වර්ගඵලය දීලා තිනවා 25යි මූල 3යි කියලා. වර්ග සෙන්ටිමීටර. x වල ගියහම මට දාන්න එපා කෙලින්ම දාන්න ගෲප් එකට. को තවම ආවේ නැහැ එකක්වත් උත්තර. දහයයි සෙන්ටිමීටර. ඩිරෙක්ට් මෙසේජ් දාන්න එපා ගෲප් එකට දාන්න. 5 සෙන්ටිමීටර. ඔන්න දැන් මේ කේක උත්තරේ. දෙන්නයි දැන්. ශෙහානි නවෝදයයි අයින්දුව අපේ කෝණු. අපි දෙන්න ලැබෙත් උත්තර දෙකක්.
අමාරු නෑ. එච්චර අමාරු එකක් නෙමෙයි. සමපාද ත්‍රිකෝණයක් නෙදී එන්නේ. එහෙනම් මෙයා සමපාදයි නම් මෙයත් x නම් මෙයත් x නම් මෙයත් x. උතරින් දෙන්න 5යි මූල 2යි කියලා. එහෙනම් එක කෝණයක් අංශක 60ක් වෙනව නේද? එහෙනම් මේ જાතියේ ත්‍රිකෝණ කීයක් තියෙනවද? උඩ පැත්තේ 3ක් තියෙනවා. 1 2 3යි. යට 1යි 4යි. මේ જાතියේ ත්‍රිකෝණ 4ක් තියෙනවා. මේ જાතියේ ත්‍රිකෝණ 4ක් තියෙනවා. එහෙනම් පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මොකක්ද? ත්‍රිකෝණ 4 වර්ගඵලය. පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ ත්‍රිකෝණ 4 වර්ගඵලය. මම මේ පොඩි උදව් කරන්නේ. කට්ටිය දැන් හදාගෙන යන්න ඕන. අපි දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ මොකක්ද? භාගයක් AB sin C. ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ භාගයක් AB sin C. එහෙනම් මෙතන භාගයක් A කියලා ගත්තොත් මෙයා x, B මෙයා නම් එහෙනම් x වැඩි කිරීම sin කීයද? 60. එහෙනම් භාගයයි x වර්ගයේ sin 60 කියන්නේ මූල 3 බෙදීම 2. ඔන්නව එක් ත්‍රිකෝණයක වර්ගඵලය. එක් ත්‍රිකෝණයක වර්ගඵලය. භාගයක් AB sin C. මෙන්න එක් ත්‍රිකෝණයක වර්ගඵලය. භාගයක් AB sin C. එතකොට මේ જાතියේ ත්‍රිකෝණ කීයක් තියෙනවද? 1 2 3යි යට පතුල 1යි 4යි. එහෙනම් ඒ ත්‍රිකෝණ හතරේම වර්ගඵලය වෙන්නේ 25යි මූල 3. එහෙනම් මම ලියනවා මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි. හතර වැඩි කිරීම ත්‍රිකෝණයක වර්ගඵලය. හතර වැඩි කිරීම ත්‍රිකෝණයක වර්ගඵලය. මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි 4 වැඩි කිරීම ත්‍රිකෝණයක වර්ගඵලය. 10යි 5යි 5යි මූල 2යි කියලා එහෙම දාලා තිනවා. එහෙනම් මුළු පෘෂ්ඨ වර්ගඵලය කීයද දීලා දිනවා 25යි මූල 3යි කියලා. 25යි මූල 3. එහෙනම් 4 වැඩි කිරීම ත්‍රිකෝණයක වර්ගඵලය හෙව්වා භාගයයි x වර්ගයේ මූල 3 බෙදීම 2යි. දැන් බලන්නකො මේ මූල 3ට මේ මූල 3 හපනවා. දෙවරක් 1යි දෙවරක් 2යි. ඒ 2යි මේ 2යි කැපෙනවා. දැන් දෙවරක් 2යි දෙවරක් 2යි ඒ 2යි මේ 2යි කැපෙනවා. එහෙනම් මේ පැත්තේ ඉතුරු වෙන්නේ කීයද? x වර්ගය. මේ පැත්තේ 25යි. එහෙනම් x කියන්නේ කීයද? මූල 25 කියන්නේ 5 සෙන්ටිමීටර. x කියන්නේ 5 සෙන්ටිමීටර. x කියන්නේ 5 සෙන්ටිමීටර. හදපුනේ දිය හදමු.
right 5 ආපු අය හරි අනිත් අය බලන්නකො තරින්දි 5යි මුල දෙකක් දාලා ආයෙ 10ක් දාලා තියෙනවා. ඒක බලන්න සුළු කිරීමේ වැරද්ද තමයි ඔයාලට වෙලා තියෙන්නේ. ඊගාවට ශේහානි නවෝදය චුට්ටක් බලන්න සුළු කිරීමේ වැරද්දක් වෙලා ඇති කොහේ හරි. right අපි යමු ගැටළු අංකය 36. ඉතා උස් බිමකට පිවිසීම සඳහා වූ පියගැට පෙළක හරස් කඩක් දීලා තියෙනවා. පියගැට පෙළක් කියන්නේ පඩි පෙළක්. මෙන්න මේ ආකාරයෙන්. මෙයා 5.4 මීටර උසක් තියෙනවා. සෙන්ටිමීටර ආයේ ගානේ පොඩි අඩුවක් තියෙනවා නේද? සෙන්ටිමීටර 6 උස පඩි අපි හිතමු 20ක් තියෙනවා කියන. නෑ එතකොට 5.4 උනා 20ක් වෙන්න බෑනේ නේද? අපි right ඒ ගාන චුට්ටක් තියෙමු මම ඒක ඔයගොල්ලන්ට WhatsApp කරලා දාන්නම්. මොකද මං ගාවත් නෑ ටියුට් එක දීපු එක. ලියන්න මේ දීපු ටියුට් එක මං ගාව නෑ මම ඒක පොඩ්ඩක් බලලා එමුණු ඊගා දවසේ දාන්නම්. එන්න ගැටළු අංකේ 37. රූපේ දැක්වෙන්නේ පිරමීඩාකාර වහලකින්. ඒ පතුලේ සමචතුරාකාර වන අතර පැත්තක දෙක 12 මීටර. වහලේ ඍජු උස 8ක් මීටර වෙනවා. වහලේ මතු පිට තීන්ත ගෑම සඳහා තීන්ත ලීටර 4කින් වර්ග මීටර 14ක් ආලේප කළ හැකි නම් වහලේ මතු පිට ආලේප කිරීම සඳහා තීන්ත කොච්චරක් වුණේද කියලා අහනවා. මේ පඩිපෙළේ ගාන දැනට තියෙමු. මෙන්න වහලේ පිරමීඩාකාරයි. පැත්තක දෙක 12යි. ඒ උස 8යි. වහලේ මතු පිට තීන්ත ගෑම සඳහා තීන්ත ලීටර 4කින් ආලේප කරන්න පුළුවන් වර්ග මීටර 14යි. අපෙන් ආනවා අවශ්‍ය කරන තීන්ත ලීටර ප්‍රමාණය. ඔන්න ප්‍රායෝගික ප්‍රශ්නයක් දැන් ඇවිල්ලා තියෙනවා. මෙතන අපි මේක හරියටම දෙකට බෙදෙන්න ඇන්දොත් එහෙම මේ පතුල මේ ආකාරයට අඳින්න පුළුවන්. එන්න මේ සමචතුරස්‍රයේ පතුල. මෙයා 12යි මෙයා 12යි. එහෙනම් මේක හරියටම දෙකට බෙදුවොත් මේ වගේ නෙන්නේ. එන්න මෙතන ඉඳන්නේ ඔය මධ්‍ය ලක්ෂයේ උස දෙන්නේ. එහෙනම් මේ පැත්ත 6ක් වෙනවා මේ පැත්ත 6ක් වෙනවා. මං ඇන්දොත් එහෙම මෙන්න මේ විදිහේ ත්‍රිකෝණයක් මේ ත්‍රිකෝණය මං එළියට අරන් තියෙනවා. ඔය පාඩ කරපු ත්‍රිකෝණය තමයි මං එළියට ගත්තේ. එතකොට මෙන්න මේ පාදේ නේද ඔය කියන 6 වෙන්නේ. මේ උස නේද 8 වෙන්නේ. එහෙනම් මේ ඇල උස කීයද?
ඇල උස කීයද? 8 වර්ගයේ ධන 6 වර්ගයේ වර්ගමූල. පයි දෙක රැස් සම්බන්ධ. මේ ඇල උස කියන්නේ 8 වර්ගයේ ධන 6 වර්ගයේ වර්ගමූල. 8 වර්ගයේ 64යි. 6 වර්ගයේ 36යි. 64යි 36යි කියන්නේ 64යි 6යි 70/3යි 100යි. 100 වර්ගමූලය කියන්නේ 10යි. එහෙනම් මෙයා 10ක් වෙනවා. ඔන්න එයා 10ක් වෙනවා. හදපු නේද මගෙත් එක්ක හදමු. දැන් බලන්නකො මම මේ ත්‍රිකෝණය නම් කරන්නම්කො ABC කියලා. මම ওই ABC ත්‍රිකෝණය අඳිනවා මෙතන. එහෙම ගත්තොත් මේ AB කියන 12යි. මෙයාගේ ලම්බ උස නේද අපි දැන් මේ හෙව්වේ එතකොට 10යි. එහෙනම් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න. මොකන්ද? භාගයක් ආධාරකයේ වැඩි කිරීම ලම්බක උස. ABC ත්‍රිකෝණයේ වර්ගඵලයේ භාගයක් ආධාරකයේ වැඩි කිරීම ලම්බක උස. එක්කෙනෙක් දාලා දිනවා ලීටර 20යි කියලා උත්තරේ. එහෙනම් භාගයක් ආධාරකයේ කීයද? 12යි. ලම්බක උස කීයද? 10යි. අපි දැන් හොයාගන්න. එහෙනම් දෙවරක් 6යි 6 වරක් 10 60යි. එහෙනම් මෙයා එක පැත්තක වහලේ එක පැත්තක් කීයක් වෙනවද? වර්ග මීටර 60ක් වෙනවා. එහෙනම් වහලේ එක පැත්තක් වර්ග මීටර 60ක් වෙනවා. එමණු රූපේ එජාතියේ කීයක් තියෙනවද? 4ක් තියෙනවා. වහලේ පතුලක් තියෙනමනේ. හැබැයි පතුල මෙහෙම වහලයක් ගැව්වාම මේ පතුලක් සීලිමක් නේ ඒක වහලයට එන්නේ නැහැ නේද එතකොට. එහෙනම් වහලේ මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ කීයද? 60 වැඩි කිරීම 4. එහෙනම් ලියනවා වහලේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. සමානයි 4 වැඩි කිරීම 60. එන්නේ 240යි වර්ග මීටර. वर्ग मीटर 240 वहले मुළු पृष्ठ वर्गफल वहले मुළු पृष्ठ वर्गफल वर्ग मीटर 240 ඒ නිකන් අර සම හට් එකක් වගේ බලන්න वर्ग मीटर 14ක් ගන්න ලීටර 4ක් යනවා. ඔන්න දැන් අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියන ගාණක් හදන්නයි ඉන්නේ. वर्ग मीटर 14ක් ගන්න ලීටර 4ක් යනවා. එහෙනම් वर्ग मीटर එකක් ගන්න කොච්චරද යන්නේ? මේ පැත්ත එකක් කරන්න 14න් බෙදනවා. එහෙනම් මේ පැත්තත් බෙදනවා 14න්. 4 බෙදීම 14යි ලීටර. එකක් නෙවෙයි वर्ग मीटर ගන්න ඕනේ කීයද 240ක්. එහෙනම් 240ක් वर्ग मीटर ගන්න
මේ පැත්ත 240 කරන්න 240න් වැඩි කරන්න. එහෙනම් එහා පැත්තත් වැඩි කරනවා 240. මෙන්න මෙච්චරක් ලීටර යනවා. එහෙනම් සුළු කිරීම දෙවරක් නම් හත්වරක් නම් දෙවරක් නම් හත්වර දෙවරක් නම් 7යි දෙවරක් නම් 120යි. එතකොට හත්වරක් 1යි ඉතිරි 5යි අනාඩ හත්වරක් 6 42යි දැන් හත්වරක් 7 49යි ඉතිරි 1යි 10ට හත්වරක් 1යි 17.1 වැඩි කිරීම 4යි ලීටර. 4 වරක් 1 4යි 4 වරක් 7 28න් 8 ලිව්වා ඉතිරි 2යි 4 වරක් 1 4යි 2යි 6යි ලීටර 68.4ක්. වහලේ ගත්තාම වහලේ මෙහෙම තියෙන්නේ ඒකේ පතුල එහෙම නැහැ වහලයක් නේ සමහට් එකක් වගේ ලීටර 68.4. ටික ලොකු ගාණක්. එඩෙන් බලන්න ගැටළු අංකය 38. මේක හදාගත්තේ නැති අය ඉස්සෙල්ලාම හදාගන්න. එන්න බලන්න ඊගාවට ගැටළු අංකය 38ට ABC යනු සමපාද ත්‍රිකෝණයකි. ABC කියන්නේ සමපාද ත්‍රිකෝණය. ඊට පස්සේ ත්‍රිකෝණයේ මධ්‍ය ලක්ෂ දීලා තියෙනවා. ABC සමපාද ත්‍රිකෝණය.
PQR යනු AB BC CD හි මධ්‍ය ලක්ෂ්‍ය වෙනවා. AB වල මධ්‍ය ලක්ෂ්‍යය මොකද්ද? P. මෙන්න Q මෙන්න R. එහෙනම් මේ කැලලයි මේ කැලලයි මේ කැලලයි මේ කැලලයි මේ ඔක්කොම සමාන. ඒ නෝගත්තාම මේකත් සමපාත ත්‍රිකෝණය. පාදයක දිග 30යි නම් මේ කැලල 15. මෙයා 15. මෙයා 15යි මෙයා 15යි මෙයා 15යි මෙයා 15. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය යනවා. PQR ත්‍රිකෝණයේ වර්ගඵලය යනවා. මම එදා දුන්නා ඔයගොල්ලන්ට ඔය ත්‍රිකෝණ සම්බන්ධයෙන් කරුණු කාරණා කීපයක්. අන්න ඒක පාවිච්චි කරලා ඔය ගාන හදා ගන්න පුළුවන්. බලන්න උත්තර. දාම් බලන්න. පාඩම අපි පටන් ගත්ත දවසේ ওই විදිය ටිකක් කරා. right. දැන් බලන්නකො මේ ත්‍රිකෝණයේ සමපාද ත්‍රිකෝණයක් නම් එයාගේ මධ්‍ය ලක්ෂ්‍ය යාකරණ රේඛාව මේ දෙකෙන් අඩක් වෙනවනේ. එහෙනම් මෙයා 15 15යි තියෙයි නම් මෙයත් 15ක් වෙනවා. එහෙනම් මේ තියෙන ඔක්කොම පාද මොකද වෙන්නේ? එකිනෙකට සමාන. එහෙනම් මෙතන අංශක 60ක් වෙනවා. මෙයත් 60යි මෙයත් 60යි. මෙයත් 60ක් වෙනවා මෙයත් 60ක් වෙනවා මෙයත් 60ක් වෙනවා. එහෙනම් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය භාගයක් AB sin C භාගයක් ඕනෑම පාදයක් ගන්නවා 15යි 15යි 30යි මේ පාදයේ 15යි 15යි 30යි sin 60 ඔන්න ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙනම් භාගයයි 30 වැඩි කිරීම sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. දෙවරක් 1යි දෙවරක් 15යි දෙවරක් 1යි දෙවරක් 15යි 15 වරක් 15 225යි මූල 3යි වර්ග සෙන්ටිමීටර. කවුද ABC ත්‍රිකෝණ? ඔන්න ABC ත්‍රිකෝණයේ වර්ගඵලය හැමෝම ඊළඟට අහනවා PQR ත්‍රිකෝණයේ වර්ගඵලය. PQR ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒකත් සමපාද ත්‍රිකෝණයන්නේ. එහෙනම් PQR ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයක් AB sin C හැමෝම. භාගයක් AB sin C. එමනම් භාගයක් A මෙයා දැන් කීයද වෙන්නේ 15යි. මෙයත් 15යි. sin එක කියන්නේ මූල 3 බෙදීම 2යි. දැන් බලන්නකො මෙතන
15 15 225. මූල 3 බෙදීම කීයද? 4. ඇත්තටම මේ ත්‍රිකෝණේ 4න් එකක් නේද මේ වර්ගඵලයෙන් 4න් එකක් නෙමෙයි ආන්නේ. සම්පූර්ණ ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් 4න් එකක් එන්නේ. අයි එන්න ඊගාව ගානට. ගාන නෙමෙයි මේ අපි මේ ටියුට් එකේ ඉගෙන ගන්න අන්තිම સિદ્ધාන්තය. ත්‍රිකෝණයක පරිධිය සහ වර්ගඵලය අතර සම්බන්ධතාවය. ත්‍රිකෝණයක පරිමිතිය සහ වර්ගඵලය අතර සම්බන්ධතාවය. මෙන්න ABC. මේ ත්‍රිකෝණයේ පරිමිතිය කියන්නේ මොකක්ද? මොකක්ද මේ ත්‍රිකෝණයේ පරිමිතිය කියන්නේ? පරිමිතිය කියන්නේ මේ පාද තුනේ දිග. A ධන B ධන C. මෙයාගේ අර්ධ පරිමිතිය මම ගත්තොත් S කියලා. ඒ කියන්නේ පරිධියෙන් කොච්චරක්ද? භාගයක්. ගොඩක් කට්ටිය අඩු වෙනවනේ පන්තියෙන් එයි. ඒකමාර ගියා ඉවරයි අපි යනවා එහෙමද? අර්ධ පරිමිතිය S නම් S වලගේ වෙන්නේ A ධන B ධන C බෙදීම 2. අර්ධයක් වෙන්නේ පරිමිතිය. right එහෙනම් අපි එමු අන්තිම තියරි එකට. ත්‍රිකෝණයේ පරිමිතිය සමානයි A ධන B ධන C. අර්ධ පරිමිතිය S නම් එයන් අර්ධ පරිමිතිය S සමානයි කොටුව ඇතුලේ A ධන B ධන C බෙදීම 2. right මම මේක දැන් සම්බන්ධ කරනවා ත්‍රිකෝණයේ වර්ගඵලයත් එක්ක. එහෙනම් ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා. අපි ගත්තේ අර්ධ පරිමිතිය S කියලානේ. මෙන්න වර්ගමූල ලකුණ. මෙන්න අර්ධ පරිමිතිය S. මෙන්න මේකෙන් වැඩි වෙනවා. මේ එක් පාදවල දිග අඩු කරනවා අර්ධ පරිමිතිය. අර්ධ පරිමිතිය S නේ. S අඩු කිරීම මේ පාදයේ දිග A. වාරයක්. S අඩු කිරීම මේ පාදයේ දිග B. වාරයක්. S අඩු කිරීම මේ පාදයේ දිග C. ඔන්න ත්‍රිකෝණයේ වර්ගඵලය සහ පරිමිතිය අතර සම්බන්ධතාවය. ඔන්න ත්‍රිකෝණයේ වර්ගඵලය සහ පරිමිතිය අතර සම්බන්ධතාවය. එහෙනම් ඊගාව කොටේ ලියා ගන්න බලන්න ත්‍රිකෝණයේ වර්ගඵලය මෙන්න මේ ආකාරයට. වර්ගමූල S කියන්නේ අර්ධ පරිමිතිය. S අඩු කිරීම A, S අඩු කිරීම B වාරයක්, S අඩු කිරීම C. ඒ 39 40 ගැටලු දෙක